समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मुक्दम् धम्मश्रवण कालो अयं बधन्तः धम्मश्रवण कालो अयं बधन्तः धम्मश्रवण कालो अयं बधन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණයන්ට নমස්කාර කරමින් අද මේ වෙලාවේ සූදානම් වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මූලික කරගෙන තමන්ගේ ජීවිතයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නට යෙදුනා වූ ධර්මය ප්‍රායෝගික වශයෙන් එකතු කරගෙන උතුම් ධර්ම අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණය සිද්ධ කරගන්නට අපේ ජීවිතේ උපතේ ඉඳලා අපි සම්මත වශයෙන් මරණයටපත් වෙන මොහොත දක්වා අපි හැමදෙනාම ජීවිතේ කැප කරලා තියෙන ජීවිතේ අපි වෙන් කරගෙන තියෙන්නේ අපි ජීවිතයේ තියෙන දුක් දුම්නස් දුරු කරගන්න. අපි ඇත්තටම බැලුවොත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ දුකටපත් වෙලා ජීවිතේ විඳවන්න. අපි හැමදෙනාම ජීවිතේ කැමති වෙන්නේ අපේ ජීවිතේට සතුට එනවා නම්. අපේ ජීවිතේ සැපවන්ත වෙනවා නම්. අපේ ජීවිතේ සැපවන්ත කරගන්න තමයි අපේ අම්මා තාත්තා පුංචි කාලේ ඉඳලා අපිට වදන් දීලා අපිව හදලා වඩලා අපි උස්මහත් කරලා අපිව පාසල් යවලා අපිට අධ්‍යාපනයක් දීලා මේ සියලු කටයුතු කරන්නේ හැමදෙනාම දුක නැති කරගන්න බලාපොරොත්තු වෙන. අපි කල්පනා කළොත් අපි රැකියාව කළේ, අපි විවාහ වුණේ, අපි නිවාස ගොඩ නැගුවේ, අපි ජීවිතයේ අනිකුත් සියලු කටයුතු සැලසුම් කළේ අපේ ජීවිතේ පවතින දුක අපි නැති කරගන්න. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් අපි දුක නැති කරගන්න කියලා හිතාගෙන අපි බොහෝ දේ ජීවිතේ කරනවා. හැබැයි මේ කරන දේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නෙවෙයි. අපි කල්පනා කළොත් අපිට මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් ලැබුණා නම් අපේ ජීවිතේ පළවෙනි පියවර වෙන්නේ, එහෙම නැත්නම් මූලික වෙන්නේ ඒ ධර්ම අවබෝධය අපේ ජීවිතයට එකතු කිරීම. එතකොට ඒ ධර්ම අවබෝධය අපේ ජීවිතයට එකතු කරගෙන අපි සසරෙන් ඊතර වීම මූලික කරගෙන තමයි අපේ ජීවිතයේ අනිත් කටයුතු එතකොට සැලසුම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ධර්මය ශ්‍රවණය කරගෙන බුද්ධ ශාසනයට අවතීර්ණ වෙලා ඒ ධර්ම අවබෝධය ලැබපු ගිහි ඇත්තෝ එදා කාලේ තමන්ගේ ජීවිතය කැප කළේ බුද්ධ ශාසනයට. ඒ කිව්වේ තමන්ගේ ජීවිතයේ ධර්ම අවබෝධය හැර වටින සම්පතක් තිබුණේ නැහැ. ඒ ධර්ම මාර්ගයේ හික්මීම හැර තමන්ට වෙනත් වටිනවා කියලා දෙයක් තිබුණේ නැහැ. තමන් අනෙකුත් කටයුතු ජීවිතයේ සැලසුම් කරා නම් සැලසුම් කරේ සියල්ලම ධර්ම අවබෝධය තමයි මූලික ඉලක්කය උනේ. හැබැයි අපිට අද වෙනකොට කනගාටුවට කාරණාව තමයි අපි උපතින්ම බෞද්ධ වුණත් අපිට පවතින ධර්මඥානයේ අඩුලුහුඩුකම් නිසා, ධර්ම ප්‍රඥාවේ අඩුලුහුඩුකම් නිසා
අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ධර්මයේම ශ්‍රේෂ්ඨ බව, ධර්මයේම වටින බව, ධර්මයේ හැර ජීවිතයක් නැති බව අපිට ජීවිතයට තවම වැටහිලා නැහැ. අපි හිතනවා මේ ධර්මයයි ජීවිතයයි කියන්නේ දෙකක් කියලා. හැබැයි ධර්මයයි ජීවිතයයි කියලා දෙකක් නැහැ. අපේ ජීවිතයේ පවතින ඇත්තම ඇත්ත යථාර්ථයට තමයි අපි ධර්මය කියලා කියන්නේ. අපේ ජීවිත තුළ පවතින ඇත්ත අවබෝධයට පත්වෙමින් ඇත්ත තුළ ප්‍රඥාව වඩාගෙන කටයුතු කරනවා නම් එතනම තමයි ධර්මයේ තියෙන්නේ. අපි කල්පනා කළාම අපිට පංච උපාදානස්කන්ධ කිව්වම, චතුරාර්ය සත්‍ය කිව්වම, ආර්ය අෂ්ටාංගික මාර්ග කිව්වම අපිට ජීවිතේම වචන ටිකක් විතරයි. අපි චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා කිව්වොත් අපිට වචනෙන් මේක ප්‍රකාශ කරන්න පුළුවන් අපි ඉගෙනගෙන තියෙන නිසා. පටිච්චසමුප්පාදය මොකක්ද කියලා ඇහුවොත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ වචන ටික දැන ගැනීම නෙවෙයි ඇත්තටම චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ, පටිච්චසමුප්පාද අවබෝධය කියලා කියන්නේ. මේ වචන වලින් ප්‍රකාශයට පත් කළේ කුමක්ද කියන අවබෝධය අපේ ජීවිතයට එකතු වෙන්න ඕන. අපේ ප්‍රඥාව තුළින් දකින්නට උවමනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දවසක් ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මෙතනට එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේක සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ මේ සූත්‍රයේ තියෙන පළවෙනි සූත්‍ර දේශනාව වශයෙන් ඕගතරණ සූත්‍රය. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන ප්‍රශ්නේ තමයි, ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේ ඕගේ තරණය කළේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි, මම මේ ඕගේ තරණය කළේ පිහිටාද නොසිටිමින්, වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා කියනවා. පිහිටාද නොසිටිමින්, වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙවියා අහනවා නැවත වතාවක්, කොහොමද පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගේ තරණය කළේ කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දෙන පිළිතුර තමයි, පිහිටා සිටිය කල්හි ගිලෙනවා, මේකට වීරිය කළොත්, උත්සාහ කළොත්, වෑයම් කළොත් ඉල්ප යනවා. ඒතර ඉල්ප යනවා කියලා කියන්නේ අපි කියනවානේ ජීවිතේ සතුටින් ඉල්ප ගියා. එතකොට යන්නේ ඉක්මවල යනවා කියන එක. ඉක්මවා යනවා කියන එකට තමයි අපි කියන්නේ ඉල්ප යනවා කියලා. දැන් අපි මේ විදිහට අපිට සරලව මේක මේ විදිහට තමයි සූත්‍රයේ තියෙන්නේ. පිහිටාද නොසිටිමින්, වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා. එතකොට හැබැයි මේ දෙවියට මේ කාරණාව වැටහුණා, අවබෝධ වුණා. හැබැයි ඒකේ තියෙන ගැඹුරු අර්ථය අපිට එහෙම කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. ඒ දෙවි කෙනාට තිබුණු ප්‍රඥාවේ හැටියට ඒකේ තියෙන ගැඹුරු අර්ථය මනාකොට විවරණය කර ගැනීමේ හැකියාව ලැබිලා, ඒ දෙවියා ඒ අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට වැඳලා පැදගුණ කරලා නමස්කාර කරලා පිට වෙලා යනවා. ඒ ධර්ම දේශනාව අවබෝධයටපත් වෙලා. හැබැයි අපි කල්පනා කරගන්නට ඕන, මේ පිහිටාද නොසිටිමින්, වෑයම්ද නොකරමින් ඕගේ තරණය කරපු විදිය කොයි විදිහද කියලා අපි ජීවිතයට එකතු කරගන්න ඕන. අපේ ජීවිතය තුළින් අපි ඒක අත්දකින්න ඕන, කොයි විදිහටද මේ ඕගේ තරණය කළේ කියලා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ ඕගය කියලා කිව්වට පස්සේ අපිට මොකද්ද ඕගේ කියලාවත් වැටහීමක් නැහැ. තර මේ ඕගය ගැන කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ අපිට ඕග ගැන පෙන්නනවා, අවිද්‍යාව නැමැති ඕගය, දිට්ඨිය නැමැති ඕගය, භවය නැමැති ඕගය, කාමය නැමැති ඕගය. මේක තමයි අපේ ජීවිතයේ පවතින සතර මහා ඕගය කියලා කියන්නේ. අවිද්‍යා ඕග, දිට්ඨි ඕග, කාම ඕග, භව ඕග. මේකට අපි කියනවා සතර මහා ඕගය කියලා. එතකොට මෙන්න මේ ඕගයෙන් තොරව අපිට ජීවිතේ පැවැත්මක් නැහැ. අපි ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ, අපි ජීවිතේ පැවැත්ම පවත්වනවා කියලා කියන්නේ
අපි සංසාරය කියලා කියන්නේ මෙන්න මේ සතර මහා ඕගයකට මැදි වෙන එක. අපි කොටින්ම කිව්වොත් අවිද්‍යාව නැමැති මහා ඕගයට මැදි වෙලා ඒ අවිද්‍යාව තුල ගොඩනගාගත් කුමන හෝ දෘෂ්ටි රාමුවකට පැටලිලා ඒ ditthi ඕගයට අහු වෙනවා. ඒ ditthියට අනුකූලව අපි භවය කියන්නේ පැවැත්ම පවත්නවා. අපි ගොඩනගාගත් දෘෂ්ටියට අනුකූලව තමයි අපි පැවැත්ම ගෙනියන්නේ. ඒ පැවැත්ම ගෙනියන එකට අපි කියනවා භවය කියලා. අන්න එතකොට අපි මේ භවෝගයට මැදි වෙනවා. ඒ භවෝගයට මැදි වුණාට පස්සේ පැවැත්ම පවත්වන්නේ අපි කාමයන් තුල. කාමයන් ලං කරගන්න. පංචකාමයේ වෙනුවෙන් තමයි අපි ඊට පස්සේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. අන්න එතකොට අපි මැදි වෙනවා කොතනටද? කාම ඕගයට. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ ඕගේ කියලා පෙන්වුවේ වෙන කොහේවත් තියෙන දෙයක් නෙවෙයි, තම තමන්ගේ ජීවිතය තුළම පවතින කාරණා හතරක්. එහෙනම් අපේ ජීවිතය තුළ ඇත්තටම පවතින්නේ අවිද්‍යාවයි, දෘෂ්ටියයි, භවයයි, කාමයයි. මේක තමයි අපේ සසර කියන්නේ. මේක තමයි අපි පැවැත්ම කියන්නේ. දැන් ඔබ ජීවිතේ කල්පනා කරන්නකො. අපිට හිතනවා අවිද්‍යාව කියලා කිව්වට පස්සේ අපේ ඔළුවට එනවා එක දේවල්. චතුරාර්ය සත්‍ය නොදන්නකම අවිද්‍යාව. එහෙනම් කොටින්ම කිව්වොත් අපි ජීවිතේ කටයුතු කරන හැම තැනම යෙදිලා තියෙන අවිද්‍යාව. අපි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ජීවිතේ මොනවා කළත් ඒ කරන හැම කටයුත්තකම අවිද්‍යාව යෙදෙනවා. මොකද අවිද්‍යාවයි තෘෂ්ණාවයි යෙදිච්ච නිසා අපි තවම මේ විදිහට පැවැත්ම පවත්න්නේ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ කරන සෑම කටයුත්තකම අපි මේ අවිද්‍යාවට මැදි වෙලා අපි දෘෂ්ටියක් හදනවා. ඊට පස්සේ අපි මේ දෘෂ්ටියට කොටු වෙලා අපි හොඳ නරක කියලා අපි වෙන් කරගන්නවා. හැබැයි මේ අපි වෙන් කරගන්න හොඳ හෝ නරක දෙක කෙනකෙනාට සාපේක්ෂයි. අපි ජීවිතේ මේක වෙන් කරගන්නේ තම තමන්ගේ අර ගොඩනගපු දෘෂ්ටියට අනුකූලව. ඒ කියන්නේ තම තමන්ගේ අවිද්‍යාවට අනුකූලව තමයි තම තමන් දික්ටිගත වෙන්නේ. ඉතින් ඒ නිසානේ කෙනෙකුට හොඳ දේ කෙනෙකුට නරක වෙලා තියෙන්නේ. කෙනෙකුට යහපත් දේ තව කෙනෙකුට අයහපත් වෙලා තියෙන්නේ. තමන්ගේ පැත්තෙන් ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ගේ පැත්තෙන් ඒක වැරදි. එහෙනම් තම තමන්ට අවිද්‍යාව යෙදිච්ච විදිහට තමයි තම තමන්ගේ දිට්ඨිය දෘෂ්ටිගත වීම තියෙන්නේ. දැන් කෙනාගේ දැක්ම වෙනස්. කෙනා දරන අදහස වෙනස්. ඒකට හේතුව ඒ සියලු අදහස දරන්නේ තමන් මතිමතාන්තරයක් දරනවා නම් දරන්නේ තමන්ගේ අවිද්‍යාවට සාපේක්ෂව ගොඩනගපු දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටියට සාපේක්ෂ කර තමයි අපි ලෝකේ බලන්නේ. ඒතොර එහෙම බලනකොට අපිට හරි වැරද්ද පේන්නේ අපේ දෘෂ්ටි කෝණයෙන් මිසක ඇත්ත යථාර්ථයෙන් නෙවෙයි. ඔන්න එහෙනම් අපි කල්පනා කරනවා අපි ඒ අවිද්‍යාවට මැදි වෙලා යම් දෘෂ්ටි රාමුවක කොටු වෙලා ඒ දෘෂ්ටිය තුල පැවැත්ම පවත්නවා. අන්න භවයේ කිව්වේ ඒකට. ඒ දෘෂ්ටිය තුල අපි පැවැත්ම පවත්නවා. ඒ දෘෂ්ටිය තුල අපි පවත්වන්නේ කාම භවයක් වෙන්න පුළුවන්. රූපී භවයක් වෙන්න පුළුවන්. අරූපී භවයක් වෙන්නට පුළුවන්. දැන් අපි අවිද්‍යාවෙන් යුක්තව යම් ධානයක් මාර්ගයක් වැඩුවා කියමුකෝ. මොකද ධාන මාර්ග කියන්නේ අවිද්‍යාවම තමයි. දැන් අපි දන්නවා එදා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්නට කලින් ධාන මාර්ග වඩපු ඇත්තෝ හිටියා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. ඔන්නේ අවබෝධයෙන් තොරව අවිද්‍යාව තුළම ධාන මාර්ගයකට දෘෂ්ටිගත වෙනවා. ඒ කියන්නේ අරූපී ධානයකට හෝ රූපී ධානයකට යා දෘෂ්ටිගත වෙනවා. ඒකට වැටෙනවා. අන්නේ දෘෂ්ටිය තුළ පැවැත්ම පවත්වනවා නම් ඒකටත් අපි කියනවා ඒ දෘෂ්ටියෙන් ඒ භවයේ පවත්වනවා. ඒකත් එතන තියෙන්නේ රූපී භවයක් හෝ අරූපී භවයක්. අපි අද බොහෝ වෙලාවට ධානයකට සමවැදිලා නැහැ. අපි කාම භවයක් තුල තමයි පැවැත්ම පවත්වන්නේ. අන්න ඒ දෘෂ්ටියත් එක්ක අපි භවයේ පැවැත්ම පවත්වමින් කාමයන්ට අසු වෙනවා. එහෙනම් ඔන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නුවේ මේ ඕගය කියලා මේ දෙවිය ඇහුවෙත් වෙන මොකුත් නෙවෙයි අපේ ජීවිතයේ මේ පැවැත්මෙන් මිදෙන්නේ කොහොමද? අපි අවිද්‍යාවට කොටු වෙලා
අපි දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිය තුල පැවැත්ම පවත්වමින් විවිධ කාමයන්ට අසු වෙමින් මේ පවත්වන ජීවිතය එහෙම නැත්නම් මේ පැවැත්මන සසර මෙන්න මේකෙන් මිදෙන්නේ කොහොමද කියලායි අර දෙවියා ඇවිල්ලා ප්‍රශ්නය ඇහුවේ. එතකොට මේ දෙවියාට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරය තමයි මම පිහිටාද නොසිටීමින් වෑයම්ද නොකරමින් නෝගේ තරණය කළා. දැන් මෙතන කියන්නේ පිහිටා නොසිටීමින් කියලා කියන්නේ ඇත්තටම අවිද්‍යාවේ පිහිටන්නේ නැතිව. අවිද්‍යාවෙන් ගොඩනගාගත් දෘෂ්ටිය තුල බැහැගෙන ඒ තුල පිහිටන්නේ නැතිව. එතකොට මේ භවය තුල පිහිටන්නේ නැතිව කාමයන් තුල පිහිටන්නේ නැතිව තමයි මේ ඕගේ තරණය කරලා තියෙන්නේ. ඇයි? අවිද්‍යාවේ පිහිටුවොත් අපි ගිලෙන්නේ කොහෙද? අවිද්‍යාවේම ගිලෙනවා. ඊට පස්සේ අවිද්‍යාවෙන් ගොඩනගපු දෘෂ්ටිය තුලම ගිලෙනවා. ඒ දෘෂ්ටිය තුලම ගොඩනගෙන භවයේම පැවැත්මෙම ගිලෙනවා. කාමයන්ගෙම ගිලෙනවා. දැන් එහෙනම් ඔන්න අවිද්‍යාවේ පිහිටලා, දිට්ඨියේ පිහිටලා, භවයේ පිහිටලා, කාමයේ පිහිටන්න මොකද්ද වෙන්නේ? ඒක තුල අපි ගිලෙනවා. ඒ තුල ගිලිලා කොපමණ වීර්ය කරත් වැඩක් නෑ අයියේ. අපි කාමයේ පිහිටලා, අවිද්‍යාවේ පිහිටලා, මේ දෘෂ්ටිගතේ පිහිටලා අපි වෑයම් කරනවා ඊතර වෙන්න කියලා. හැබැයි වැඩක් නෑ. ඇයි ගන්න වෑයම් වැඩක් නැත්තේ? අපි කාමෙන් අවිද්‍යාවෙන්මයි පිනා යන්නේ. දැන් ඉල්ප යනවා කියන්නේ පිනා යනවා කියන එක. අවිද්‍යාවේ පිහිටලා ඒකේ බැහැගත්තම අපි පිනා යන්නේ මොකෙන්ද? ඒ අවිද්‍යාවෙන්මයි. අපි ඉල්ප යන්නේ, අපි ඉක්මවල යන්නේ ඒ අවිද්‍යාසගත දෘෂ්ටියමයි. දැන් අපේ ජීවිත අරන් බලන්න. අපේ ජීවිතය අපි ඒ ගොඩනගපු අවිද්‍යාවත් එක්ක අපි බැහැගත් දෘෂ්ටියත් එක්කමද නැද්ද අපි පැවැත්ම පවත්වන්නේ? අපිට ඒ සීමාව පයින්න බෑ. ඒ අපි කොටු වෙලා ඉන්නේ අවිද්‍යාවට. ඒ නිසා අපි පිනා යනවා නම් පිනා යන්නේ කාම පැවැත්ම තුලමයි. එහෙනම් ඔන්න අපි අවිද්‍යාවේ බැසගත්තොත් අවිද්‍යාවෙම ගිලනවා, අවිද්‍යාවෙම පිනා යනවා මිසක අපිට ගැලවීමක් පේන්නට නෑ. දැන් කල්පනා කරන්නකෝ. අපි අපේ ජීවිත තුල අවිද්‍යා සහගතව දෘෂ්ටිගත වෙලා ඒ තුල පැවැත්ම පවත්වමින් කාමයන් තුල ඇලෙනකොට ගැලෙනකොට අපි ඒකෙමයි කිඳා බහින්නේ. ඒකෙන්මයි අපි සතුටටපත් වෙන්නේ නේ. අපි ඒ හැර අපිට ජීවිතේ සතුටක් නෑ වගේ පේන්නේ. අපේ ජීවිතේ කැමැතිම අර අපි කැමැති දෘෂ්ටිය තුල පැවැත්ම පවත්වනවාට. අපි කැමැති දෘෂ්ටිය තුල කාමයේ ජීවිතයට ලං වෙනවට හැර අපිට වෙන කැමැත්තක් නෑ. අන්න එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. පිහිටා සිටියොත් ඕක ඇතුලේ ගිලෙනවා. ඕවගේ පිහිටලා හිටියොත් අවිද්‍යාවේ පිහිටුවොත් අවිද්‍යාවේම ගිලෙනවා. දිට්ඨිය තුල පිහිටුවොත් දිට්ඨියේම ගිලෙනවා. භවය තුල පිහිටුවොත් ඒ භවයේ පැවැත්ම තුලම ගිලෙනවා. කාමයේ තුල පිහිටුවොත් ඒ කාමයන් තුලම ගිලෙනවා. අපිට මේකේ පිහිටලා කොපමණ වෑයම් කළත් ඒ ටික ඉක්මවන්න අපිට බෑ. අපි කාමයෙන්මයි පිනා යන්නේ, අපි භවයෙන්මයි පිනා යන්නේ, අපි දිට්ඨියෙන්මයි පිනා යන්නේ, අපි අවිද්‍යාවෙන්මයි පිනා යන්නේ. එහෙනම් ඔන්න මෙතනදී අපිට අර කෙටියෙන් විස්තර කළාට මේ විස්තර කරන්නේ වෙන මොකුත් නෙමෙයි, අපේ ජීවිතය ගැනමයි. අපේ පැවැත්ම ගැනමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා පෙන්වා වදාළේ අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිතේ පවතින ඇත්තම ඇත්ත යථාර්ථය. දැන් අපි කල්පනා කරන්නට ඕන අපිට අද ජීවිතේ දුක එනවා. අපිට අද ජීවිතේ දුක එනවා. එතකොට අපිට ජීවිතේ දුක එනකොට අපි උත්සාහවන්ත වෙන්නේ අපිට මේ ජීවිතේ තියෙන දුක දුරු කරගන්න. අපි හදන්නේ ජීවිතේ දුක දුරු කරගන්න. හැබැයි මම මෙහෙම කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක දුරු කරගන්න නෙවෙයි කියලා කිව්වොත් ටිකක් හිතටත් හරි නෑ වගේ නේද? හැබැයි ඇත්තම කතාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක දුරු කරන්න නෙවෙයි. දුකට හේතුව
අවබෝධ කළේ හේතුව දුරු කරන්න. මොකද අපි ජීවිතේ උත්සාහවන්ත වෙන්නේ දුකට හේතුව බලන්නද එහෙම නැත්නම් දුක දුරු කරන්නද? අපි හදන්නේ දුක දුරු කරන්න. අපි දුක දුරු කරන්න හදන්නේ ඇයි? අපිට තියෙන අවිද්‍යාවනේ. එහෙනම් අවිද්‍යාව ඇතුලේ අර ඕගේ ඇතුලේ අපි ඉන්නේ. අවිද්‍යාවෙන් දෘෂ්ටිගත වෙලා පැවැත්ම පවත්වන්නයි අපේ උත්සාහය. ඒ භවය තුළ අපි පවත්වන්න හදන්නේ කාමුක පැවැත්මක්. ඒ නිසා අපි දුක දුරු කරගන්න හදන පාර ඇතුලේ තියෙන්නේ අවිද්‍යාවයි දෘෂ්ටියයි කාමයයි භවයයි කියන සතර මහා ඕගය. එහෙනම් අපිට තියෙන්නේ ගිලීමත් ඉල්පයාමත් මිසක අපිට ඊතරක් පේන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ධර්මයේ ඇතුලේ තියෙන්නේ දුක දුරු කරගන්න නෙවෙයි දුකට හේතුව අවබෝධ කරලා දුකට හේතුව දුරු කරන්න. ඇත්තටම දුකට හේතුව කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක සමුදය වෙන විදිහ අපිට පෙන්වන්නේ පටිච්ච සමුප්පාදය තුලින්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනම් සලආයතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානම් උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න හේවනම් අපි වටහා ගන්නට ඕන දුකට හේතුව පටන් ගත්තේ අවිද්‍යාවෙන්ද නැද්ද? දුකට හේතුව පටන් ගත්තේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව දුරු නොවනකම් අපි මොනවා කළත් අපිට දුක දුර වෙනවද? නෑ. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්නට ඕන අපි ජීවිතේ දුක දුරු කරගන්න හදන්නේ අවිද්‍යාව නැමැති හේතුව දුරු කරලාද? එහෙම නැත්නම් අවිද්‍යාව ඇතුළේමද? අපි ජීවිතේ දුක දුරු කරගන්න හදන්නේ අවිද්‍යාව ඇතුළේ. අවිද්‍යාව තුල පිහිටලා. එහෙනම් අවිද්‍යාව ඇතුළේ පිහිටලා අපි දුක දුරු කරගන්න හෙව්වට ඒක හම්බ වෙනවද? කවදාකවත් මේක සිද්ධ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දුක දුරු වෙන්නේ අවිද්‍යාව ඇතුළේ. දැන් අපි කල්පනා කරන්නට වෙනවා එහෙමනම් අවිද්‍යාව කියන්නේ සෙල්ලම් පහසු දෘෂ්ටියක් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ දෘෂ්ටි කාන්තාරයක්. අවිද්‍යාව කියන්නේ දෘෂ්ටි මහා සාගරයක් වගේ. අවිද්‍යාව කියන්නේ දෘෂ්ටි විශෝකයක් වගේ. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන්නේ ඒ තරම්ම ප්‍රබල දරුණු අපිට නොතේරෙන විදිහටම අපිව අතරමං කරන ප්‍රබලම දෘෂ්ටියක්. දැන් ඔන්න අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ ප්‍රතිඵල ටික තමයි මොනවාද? සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම මොකේ ප්‍රතිඵලද? අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ ප්‍රතිඵල. දැන් අපි කාටවත් හිතුන්නේ නෑ නේද දුක දෘෂ්ටියක් කියලා. අපි හැමෝටම හිතුනේ දුක කියන්නේ ඇත්තක් කියලා නේද? දැන් අපිට හිතෙන්නේ අපේ ජීවිතයේ තියෙන දුක් දුම්නස් ඇත්ත කියලාද දෘෂ්ටියක් කියලාද? අපිට හිතෙන්නේ ඇත්ත කියලා. ඕක තමයි ප්‍රශ්නේ. ඒක ඇත්තක් විච්ච නිසා තමයි ඒක ඇත්ත කරගෙන ඒ දෘෂ්ටියේ බැහැගෙන අපි මේ කටයුතු කරන්නේ. හැබැයි අවිද්‍යාවම දෘෂ්ටියක් විච්ච කල අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ ප්‍රතිඵල කොපමණනම් දෘෂ්ටියක් වෙන්නට ඕනද? හැබැයි අපි හිතාගෙන ඉන්නේ අපිට ජීවිතේ පවතින දුක ඇත්තම ඇත්තක් කියලා. අපි එහෙමයි අහලා තියෙන්නේ. අපි කියනවද නැද්ද අපේ ජීවිතේ තියෙන ජරා මරණය ස්ථිරයි කියලා? අපි හිතන් ඉන්නේ ජරා මරණ ස්ථිරයි කියලාද නැද්ද? අපි හිතන් ඉන්නේ ජරා මරණ ස්ථිරයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බුද්ධ දේශනාවේ ප්‍රකාශ වෙන්නේ කොහොමද? ජරා මරණ අනිත්‍ය බව.
හැබැයි අපිට අද මොනවා වෙලාද ජරා මරණ නිට්ටය වෙලා ස්ථිර වෙලාද නැද්ද? ජරා මරණ ස්ථිර තැනක අපි ඉන්නේ. අපි දුක ස්ථිර කරගෙන ඉන්නේ. දැන් මේක එකපාරට කිව්වට අපිට යන්නේ අපි මේක හිමීට තෝරා ගන්න ඕනේ. ඇයි ජරා මරණ අනිත්‍ය වෙන්නේ කියලා. අපිට මුලින්ම තේරුම් ගන්නට වෙනවා අවිද්‍යාව දෘෂ්ටියක් නම් අවිද්‍යාව තුලින් ගොඩනගෙන සංඛාර දෘෂ්ටියක්මයි. විඥානය කියන්නේ දෘෂ්ටියක්මයි. එතකොට නාම රූප කියන්නේ දෘෂ්ටියක්මයි. සලආයතන කියන්නේ දෘෂ්ටියක්මයි. ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සියල්ලම මහා දෘෂ්ටි ජාලයක්. හැබැයි අපිට මේ සියල්ල අද ඇත්තක් බවට පත් වෙලා තමයි අපි මේ විඳවන්නේ. අපිට ඕක ඇත්තක් කියලා හිතුණාට ඕක ඇත්තක් නම් අපිට නැවත ඇත්ත අවබෝධ කරගන්න ඕන නෑ නේද? ඒ නිසා අපි ඇත්තටම ඇත්ත දන්නේ නෑ. අපි ඇත්තයි කියලා හිතන සියල්ල සාපේක්ෂව ඇත්ත වෙන්න පුළුවන්. තමන්ගේ දෘෂ්ටියට සාපේක්ෂව, තමන්ගේ අවිද්‍යාවට සාපේක්ෂව, තමන්ගේ පැවැත්මට සාපේක්ෂව, තමන්ගේ කාමයන්ට සාපේක්ෂව ඇත්ත වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ තමන්ට කාමයක් අහිමි වෙනකොටද නැද්ද දුක එන්නේ ගොඩක් වෙලාවට. හරි. ඒ දුක තමන්ගේ කාමයට සාපේක්ෂව මිසක ඇත්ත වෙලා තියෙන්නේ. ඒක සත්‍ය වශයෙන් ඇත්ත නෙවෙයි. මොකද කෙනෙකුගේ දුක කෙනෙකුගේ සතුට නෙවෙයිද? කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුට. එහෙනම් දුක සතුට කියන්නේ ඇත්තටම සාපේක්ෂ වශයෙන් සත්‍යයක්. හැබැයි ඒක පරමාර්ථ සත්‍ය නෙවෙයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. මොකද දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි අද වටිනා වස්තුවක් අපි හිතමු අපි මිල මුදල් රත්තරන් රිදී මහා ගොඩක් පෙට්ටගමක දාලා තියලා තියෙනවා කාමරේ. මේක හොරු අරන් යනවා. දුකයිද නැද්ද? දුකයි. හැබැයි අපිට දුක සත්‍යයක්ද නැද්ද? ඇත්ත වෙලාද නැද්ද ඒ වෙලාවේ? හැබැයි ඇත්තටම මේ රත්තරන් රිදී මුතුමැණික් දන්නවද රත්තරන් රිදී මුතුමැණික් කියලා? දන්නේ නෑ නේද? එහෙනම් රත්තරන් රිදී මුතුමැණික් කියලා කිව්වේ අපිද රත්තරන් රිදී මුතුමැණික් ටිකද? ඒ රත්තරන් රිදී මුතුමැණික් බව පනවගත්තේ අපිමද නැද්ද? අපි පනවගත්තා. එතකොට ඒක මෙච්චර අච්චර වටිනවා කියන නියමය සම්මත වශයෙන් අපි සම්මත කරගත්තා. හැබැයි ඒක ඇත්ත යථාර්ථය නෙවෙයි, ඒක සම්මතයක්. ඒක සාපේක්ෂ සත්‍යයක්. අපි අර ගොඩනගපු දෘෂ්ටියට අනුකූලව ඒක සාපේක්ෂ සත්‍යයක්. එහෙනම් අපි මේ දුක අපි සමුදය කරගෙන තියෙන්නේ සාපේක්ෂව මිසක ඇත්තට මෙතන දුක තිබිලා නෑ. මොකද රත්තරන් දුක ගෙනල්ලා දුන්නේ නෑ. අපිට මැණික් දුක ගෙනල්ලා දුන්නේ නැහැ. දුකට හේතුවක් ඒ කිසිම තැනක තිබුණේ නෑ. ඇත්තට මෙහෙමනම් දුක ගෙනල්ලා දුන්නේ අපේ අර දෘෂ්ටි සම්මතයේද නැද්ද? අපේ දිට්ඨියමයි. ඒ අපි අවිද්‍යාවෙන් දිට්ඨිගත වෙලා කරපු පැවැත්මක් ඒ තිබුණේ. ඒ සතර මහා ඕගයේ ඇතුළට මැදිවිච්ච නිසා අපිට දුක ගෙනල්ලා දුන්නේ. මොකද අපිට රත්තරන් වෙනුවෙන් කාමයේ උපද්දවලා දුන්නේ අපේ සම්මත අර අවිද්‍යාවයි දෘෂ්ටියයි පැවැත්මයි තමයි අපිට ඒ කාමය උපද්දලා දුන්නේ. ඕක තමයි සතර මහා ඕගය කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලන්න ඕන දුක කියන එක දෘෂ්ටියක්. දුක කියන එක ඇත්තක් නෙවෙයි ඇත්තටම. දුක කියන්නේත් අපේ දෘෂ්ටි ගතයට සාපේක්ෂව සත්‍යයක්. හැබැයි යථාර්ථයේ දුක ඇත්තක් නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න බලමු හිමීට ඔය විදිහට. දැන් ඔන්න අපි කල්පනා කරලා බලන්නට ඕන අපි අනිත්‍යයි කියලා කිව්වට පස්සේ අපි අනිත්‍ය බලන්නේ කොයි විදිහටද? අපි ගොඩක් වෙලාවට අනිත්‍ය බලන්නේ මේ ලෝකෙ දිහා බලලා අපි හිතමුකෝ ලෝකෙ මොකක් හරි දෙයක් දිහා බලනවා. අපි තුන් මොනවා හරි Tamanට තියෙන දේපලක්. ඒක දිහා බලලා අපි කියනවා ඒක කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා. ඒ නිසා අනිත්‍යයි. එතකොට අපි කියනවා අපේ මිනිස්සෙගේ රූපයක් දිහා බලලා අපි සම්මත වශයෙන්
එයාගේ කෙස් ටික ඉදෙනවා, හැම රැලි ගහනවා, දත් ටික වැටෙනවා. පොළොවට යම් දවසක පස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි. මම මෙහෙම අහනවා. දැන් අනිත්‍ය අවබෝධ වුණා කියන්නේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයි කියන එකද නැද්ද? අනිත්‍ය අවබෝධ වුණා නම් අනිත්‍ය අවබෝධයි නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙන්නට ඕන. හැබැයි ඔය ටික අවබෝධ වෙන්න, ඔය අනිත්‍ය කියලා අපි හිතන ටික අවබෝධ වෙන්න අමුතු නුවණක් ඕනේද? ඕක දිරනවා, කුඩු වෙනවා, වෙනසෙනවා, පොළොවට පස් වෙනවා කියලා දකින්න අමුතු ඥානයක් ඕනද පහළ වෙන්න? ඒකට නුවණක් ඕන නෑ. ඇයි? ඔය කියන අනිත්‍ය බෞද්ධ විච්ච අපි විතරක් නෙවෙයි නේද දන්නේ? ඕක අබෞද්ධ විච්ච අනිත්‍ය දන්නේ නැද්ද? එයාත් දන්නවා. එහෙනම් ඕකනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන අනිත්‍ය අපි හැමෝම දැන් අනිත්‍ය අවබෝධ කරලා වෙන්නට ඕන. ඒ නිසා ඔන්න අපි කල්පනා කරන්නට ඕන මේ භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය පෙන්වන්නේ ඊට ගොඩාක් ගැඹුරු අර්ථයකින්. ඒක අපි තේරුම් ගන්නට වෙනවා. අපි ගොඩක් වෙලාවට අනිත්‍ය දකින්න අපි දන්න සාපේක්ෂ බව තුල ඉඳලා. අපි දන්න තැන ඉඳලා තමයි අපි මේ අනිත්‍ය ගලපන්නට උත්සාහවන්ත වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕන දුකත් දුක්ඛ ආර්ය සත්‍යයත් අතර වෙනස තේරුම් ගන්නට ඕන මේ අනිත්‍ය අවබෝධ කරනවා නම්. අපි හිතනවා දුක්ඛ ආර්ය සත්‍ය කියවම අපිට එකපාරට එන්නේ රිදෙන දුක ගැනද නැද්ද ඔළුවට? රිදෙන දෙයක්ද නැද්ද? දුක කියනකොට එන්නේ රිදෙන, විඳවන, පීඩාකාරී දෙයක් ගැන තමයි අපේ ඔළුවට එන්නේ. ඒ දුක මිසක දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ප්‍රඥාවක්. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක පිළිබඳ ඥානය. දුක්ඛ සමුදය පිළිබඳ ඥානය. දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ ඥානය. එහෙනම් ඒක විශේෂ නුවණකින් උපදව ගන්න ඕන ඥානයක්. චතුරාර්ය සත්‍ය ඥානය කියලා කියන්නේ. එහෙම නැතුව අපි මේ දන්න දුක නෙවෙයි දුක්ඛ ආර්ය සත්‍යය පෙන්වන්නේ. අපි දන්න දුක නම් දුක්ඛ ආර්ය සත්‍යය පෙන්වන්නේ අපිට නැවත අවබෝධ කරන්න දෙයක් නෑ, අපි දන්නවනේ. ඒ නිසා මේ බුදුදහම කියලා කියන්නේ අපි නොදන්නා දෙයක් අවබෝධ කර ගැනීම. දැන් අපි කල්පනා කරලා බලමු දුක්ඛ ආර්ය සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට තවත් නමක්. මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. එහෙමනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමට. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමට. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානේ නොහට ගැනීමට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නට වෙනවා අපි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන්නේ රෙදෙන ටිකද පංච උපාදානස්කන්ධයද? අපි අවබෝධ කරන්න ඕන පංච උපාදානස්කන්ධය. අපි අවබෝධ කරන්න ඕන එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. තව විදිහකට කිව්වොත් නාම රූප විඥාන. නාම රූප කිව්වේ මොකටද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ රූප කොටසට අපි රූප කියනවා, වේදනා සංඥා සංකාර වලට අපි කියනවා නාම ටික කියලා, විඥාන කොටස විඥාන. එහෙනම් එතන තියෙන්නේ නාම රූප විඥානමයි අපි අවබෝධ කරන්න ඕන. තව විදිහකට කිව්වොත් අපි අවබෝධ කරන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන පහමයි. දැන් මෙහෙම කිව්වම අපිට හරි බරයි වගේ තේරෙනවා. ඇයි?
අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන අවබෝධ කරන්න වෙනවා. ඒක නම් ලේසි පහසු වෙන්නේ නැහැ. නාම රූප විඥාන අවබෝධ කරන්න වෙන අපිට ඔහොම හිතෙනවා. හැබැයි මේ නාම රූප විඥාන කියලා කිව්වත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කිව්වත් වෙන මොකුත් නෙවෙයි මේ අවබෝධ කරන්න තියෙන්නේ. අපේ ජීවිතේමයි. අපේ ජීවිතය කියලා කියන්නේ මොකටද? පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික. වෙන මොකුත් නෙවෙයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පේනවා කියලා අපි කියන්නේ. අපි කියනවා කොහොමද? රූප දකිනවා. ශබ්ද අහනවා. ගන්ධ විඳිනවා. ස්පර්ශයන් විඳිනවා. රසය විඳිනවා. සිතුවිලි දැනගන්නවා. එහෙනම් මේ ටිකම තමයි මේ නාම රූප විඥාන කියන්නේත්. අපිට නාම රූප විඥාන කියන වචනේ අහලා ඇහුවට අපිට අදහස් එන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි වෙන භාෂාවකින් කියපු දෙයක් දන්නවා වෙන්න පුළුවන්. වෙන භාෂාවක් අපි ඉගෙනගෙන තියෙන්න පුළුවන් අපේ සිංහල භාෂාවට අමතරව. නේද? හැබැයි ඒ භාෂාවෙන් අපිට යම් වචනයක් කිව්වට පස්සේ අපිට ඊට වඩා එන්නේ සිංහල භාෂාවෙන් කියන හැඟීම තමයි අපිට වඩා ජීවිතේට එකතු වෙන්නේ. දැන් අපි හිතමුකෝ අපිට කොටින්ම කිව්වොත් අපි උපමාවක් අරගෙන බලමු. අපි ටේබල් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ටේබල් කිව්වම ඇත්තටම අපිට ටේබල් කියලාද මතක් වෙන්නේ අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත මේසේ කියන එක දෙන්නේ ඔලුවට. අන්න ඒ වගේ තමයි. අපේ ජීවිතය ඇතුලේ අරගෙන බැලුවොත් අපේ නාම රූප කිව්වට අපිට ඒක එන වචනයක් විතරයි. විඥානිකවට අපිට ඒක අපේ ජීවිතේට ඒක පත්තියන් වෙලා නැහැ. අපේ ජීවිතේට ඒක බැහැගෙන නැහැ. ඒ නිසා අපිට මේක මහා බරක් විදිහට තේරෙනවා. හැබැයි එච්චර බරපතල විදිහට හිතන්න දෙයක් නැහැ. මේ වචන ටික තියෙන්නේ අදහස තේරුම් ගන්න විතරයි. එහෙනම් ඔන්න නාම රූප විඥාන අවබෝධ කරනවා නම් අපිට අවබෝධ කරන්න තියෙන්නේ එමනම් මේ දකින්නවා කියන දේ අපි අවබෝධ කරන්න ඕන. අහනවා කියන දේ අවබෝධ කරන්නට ඕන. විඳිනවා කියන දේ අවබෝධ කරන්නට ඕන. හිතනවා කියන දේ අවබෝධ කරන්නට ඕන. හැබැයි එතනත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරන්න කිව්වේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. හැබැයි අපි අද අවබෝධ කරන්න හදන්නේ දිට්ඨ සුත මිත විඤ්ඤාත නෙවෙයි. දකින්නවා කියන දේ නෙවෙයි අපි අද අවබෝධ කරන්න යන්නේ දකින්න දේ. ඔතනයි ප්‍රශ්නේ. අපි අහනවා කියන දේ අවබෝධ කරන්න යන්නේ අහන දේ අවබෝධ කරන්නටයි යන්නේ. දැන් මෙහෙම අපි උපමා සාධකයක් සහිතව ගමුකෝ. දැන් අපිට වටාපත පේනවා. හැබැයි අපි මෙතන වටාපත අවබෝධ කරන්න යනවා මිසක අපි අවබෝධ කරන්න යන්නේ පේනවා කියන ක්‍රියාවලිය නෙවෙයි. ඔතනයි අපිට වැරදිලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න කිව්වේ දිට්ඨ. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහතා විදිහකට කිව්වොත් නාම රූප විඥාන. එතකොට නාම රූප විඥාන කියලා කිව්වේ දකින්නවා කියන දෙයට. හැබැයි අපි දැකීමද අවබෝධ කරගෙන තියෙන්නේ අද වෙනකොට දකින්න දේද? දකින්න දේ. අපි ඇහිමද අවබෝධ කරලා තියෙන්නේ එතකොට අහපු දේද? අහපු දේ. අපි දැනීමද අවබෝධ කරලා තියෙන්නේ දැනිච්ච දේද? දැනිච්ච දේ. ඒ නිසා ඒ දැනිච්ච දේ කියලා කියන්නේ අපේ අවිද්‍යාවෙන් ගොඩනගපු දෘෂ්ටියක් අපේ අවිද්‍යාවෙන් ගොඩනගපු දෘෂ්ටියක් තුළ පවත්වන භව පැවැත්මක් තුළ ගොඩනගපු කාමයක්. දැන් මම උපමාවක් සහිතව ඒක කියන්නම්කෝ. දැන් ඔන්න මගේ ආදරණීය අම්මව මන් දකිනවා. මම මේ නිතරම උපමා වලට අම්මා ගන්නේ වඩා අපිට බැඳීම තියෙන හින්දා. දැන් ඔන්න මගේ ආදරණීය අම්මා මන් දකිනවා කියලා බලනවා. එතකොට මගේ ආදරණීය අම්මා දකින්නවා කියන තැන යෙදිලා තියෙන අවිද්‍යාව. ඒ යෙදිලා තියෙන අවිද්‍යාසහගත දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තුල තමයි මගේ අම්මා මෙහෙමයි කියන පැවැත්ම අපි ඒ භවයේ ගොඩනගන්නේ. ඒ තුල තමයි අම්මා වෙනුවෙන් කාමය ගොඩනගන්නේ. එහෙනම් ඒ අපි දැක්කේ සතර මහා ඕගේට මැදි වෙලා මිසක ඇත්ත නෙවෙයි. ඒ දැක්කේ සාපේක්ෂව ඇත්තක්. ඒ කියන්නේ ඔබේ අවිද්‍යාවට සාපේක්ෂව ගොඩනගපු
දෘෂ්ටියට සාපේක්ෂව පවත්වන භවයට සාපේක්ෂව පවත්වන කාමයට සාපේක්ෂව ඇත්ත. හැබැයි යථාර්ථය නෙවෙයි. යථාර්ථය නම් අපි හොයන්න ඕන අම්මා පේනවා කියන එක නෙවෙයි පේනවා කියන එක. මොකද්ද? පේනවා කියන එක. දැන් පේනවා කියන එක වෙනයි මගේ ආදරණීය අම්මයි කියලා මානසිකාර කරගත්ත දෘෂ්ටිය තව එකක් නේද? මොකද තව කෙනෙකුට මගේ ආදරණීය අම්මා, තව කෙනෙකුට පුංචි අම්මා, තව කෙනෙකුට නැන්ද අම්මා, තව කෙනෙකුටම නිකන් ගෑනු මිනිස්සෙක්. එහෙමනේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරනවා ඒ තම තමන්ගේ දෘෂ්ටි කෝණය. දැන් එහෙනම් ඒක නෙවෙයි අපි අවබෝධ කළ යුත්තේ. අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ අවබෝධ කරන්නට කියලා පේනවා කියන දේ සිද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේකයි අපි අවබෝධ කරන්න ඕන. එහෙනම් පේන දේ අපි අවබෝධ කරන්නේ මොකක් තුලද? අවිද්‍යාව තුල. අපි පෙනීම කියන කාරණාව අවබෝධ කළොත් පේනවා කියන දේ අපි බැහැගන්නේ නැහැ. ඇයි? අපි පේනවා කියන කාරණාව අවබෝධ කරගත්තොත් අපිට තේරෙනවා මේ පෙනිච්ච දේ කියන්නේ මුලාවක් කියලා අපිට අවබෝධ වෙනවා. බැස ගන්න තියෙන හේතු ටික අපි ඉක්මවල යනවා. ඔන්න ඔය බැස ගන්න තියෙන හේතු ටික ඉක්මවල යනකොට අපි අවිද්‍යාවේ පිහිටන්නේ නැතිව යනවා. අවිද්‍යාවේ පිහිටන්නේ නැතිව යනකොට 아무තු වෑයමක් කරන්න දෙයක් නැහැ. ඇයි? අපි ගිලෙන්නේ නැහැ. අපි ගිලෙන්නේ නැහැ. අපිට එදාට තේරෙනවා මේ දුක කියන කාරණාව ඇත්තක් නෙවෙයි. මෙච්චරකම් මේ අපි දුකට කොටු වෙලා තියෙන ඇත්ත නොදන්නා කම නිසා කියන අවබෝධයට අපිපත් වෙනවා. අපි බලමු එහෙමනම් මේ දකින්නවා කියන කාරණාව කොහොමද අවබෝධ කරන්නේ කියලා. විඳිනවා කියන කාරණාව කොහොමද අවබෝධ කරන්නේ කියලා. ඇහෙනවා කියන කාරණාව කොහොමද අවබෝධයටපත් වෙන්නේ. දැන් අපි මේ විදිහට ටිකක් කල්පනා කරමු. දැන් අපි අද හිතාගෙන ඉන්නේ අපිට රත්තරන් පේනවා කියලාද නැද්ද? ඇත්තටම අපි හිතන්නේ අපිට රත්තරන් පේනවා, මැණික් පේනවා, රිදී පේනවා, ගෙවල් පේනවා, ඉරහඳ තාරකා ගස්ගල් ඇතුළු කොටගත්ත සමස්ත ලෝකෙමයි අපිට පේන්නේ කියලා. හැබැයි ඒකට කියන්නේ පෙනීම නෙවෙයි, පේන දේවල්. ඒ පේන දේ කියලා කියන්නේ අපි ගොඩනගපු දෘෂ්ටිය, අපි ගොඩනගපු සම්මතය, අපි මානසිකාර කරගත්ත දෙය මිසක පේනවයි කියන දෙයට ඇත්තටම අපිට දිගක් පළලක් උසක් මහතක් වර්ණයක් හැඩහුරුකමක් යම් දෙයක් කියලා කියන්නට බෑ. ඒක පෙනීමක්. ඒකට අපි කියන්නේ සරලවම පෙනීමක්. ඇහෙනවා කියන එක ඇත්තටම ඇහිීමක්. ඇහෙන දේ අපිට අද මොකක් වෙලාද? අම්මාගේ හඬ, බල්ලාගේ හඬ, කුරුල්ලාගේ හඬ, සිංහයාගේ හඬ. අපි ඇත්තටම ඊට පස්සේ ජීවිතේ ගවේෂණය කළේ දෘෂ්ටිය මිසක ඇත්ත නෙවෙයි. ඒ සිංහයාගේ හඬ ගවේෂණය කළා මිසක, බල්ලාගේ හඬ ගවේෂණය කළා මිසක ඒක ඇත්ත කරගෙන ඇහෙනවයි කියන දේ හොයන එක අපිට කරගන්න බැරි වුණා. අපිට ඒ නිසා මොකද්ද උනේ? පංච උපාදානස්කන්ධයට කොට වුණා. පංච උපාදානස්කන්ධය ඉක්මවන්න බැරි වුණා. අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ 4 වතාවකදී නෙමෙයි. දුක සමුදය අවබෝධ වෙනකොට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දෙයක්. නිරෝධ මාර්ගය කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දෙයක්. එහෙම නැතුව නිරෝධ මාර්ගය කියලා කියන්නේ දුක සමුදය දැකලා පස්සේ අවබෝධ කරන දෙයක් නෙවෙයි. දැන් අපි බරපතල වරදක ඉන්නවා. මේ සමුදයත් නිරෝධයත් කියනකොට අපේ ඔළුවට එන්නේ ඇතිවීමත් නැතිවීමත් කියලා. අපේ ඔළුවට එකපාරට එන්නේ ඇතිවීමත් නැතිවීමත් කියලා. දැන් ඒ නිසා අපි ගොඩක් වෙලාවට අද ඇතිවීම නැතිවීම දකින්න පුරුදු වෙලා තියෙනවා. අපි හිත ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ කය අරගෙන අපි පේන දේ පැත්තක තියලා පෙනිච්ච දේ වෙන් කර කර බලනවා. රූප කලාප බල කඩ අපි මේ පැත්ත බලනවා. හැබැයි මේ පැත්ත බලලා අපි කියනවා මේක චිත්තක්ෂණ 17යි තියෙන්නේ, මේක කැඩෙනවා, මේක මොහොතක් පාසා ඇති වෙවි නැති වෙනවා. ඔන්න ඔය වගේ තැනකට අපි එනවා. ඊට පස්සේ අපිට වෙලා තියෙන්නේ ඇතිවීම නිට්ටය වෙලා නැතිවීම නිට්ටය වෙලා. හොඳට තේරුම් ගන්න. අපි ඇතිවීම නැතිවීම බලනකොට කරගෙන තියෙන්නේ ඇතිවීම නිට්ටය කරගෙන,
ඇතිවීම ස්ථිර කරගෙන ඊට පස්සේ නැති වෙන බවත් නිත්‍ය කරගෙන නැති වෙන බවත් ස්ථිර කරගෙන. එහෙනම් අනිත්‍ය බලන්ට අනිත්‍ය අවබෝධ කරන්ට ආපු අපි වෙනමම තැනක පැටලිලා කොතනද? ඇතිවීම නැතිවීම බලන්න ගිහිල්ලා ඇතිවීම නැමැති ස්ථිර සංඥාවේ ඇතිවීම කියන නිත්‍ය සංඥාවේ බැහැගෙන නැතිවීම කියන නිත්‍ය සංඥාවේ නැතිවීම කියන ස්ථිර සංඥාවේ බැහැගෙන. දැන් අපිට වැඩිලා තියෙන්නේ මොකද්ද? අපිට වැඩිලා තියෙන්නේ අනිත්‍ය නෙවෙයි, අපිට වැඩිලා තියෙන්නේ නිත්‍ය සංඥාව. අපිට වැඩිලා තියෙන්නේ අනාත්මය නෙවෙයි, අපිට වැඩිලා තියෙන්නේ ආත්ම සංඥාව. ඇයි? ස්ථිර වශයෙන් යමක් හටගත්තා කියනකොටම ඒ හටගත්ත බව දකින ආත්මීය කෙනා මේ පැත්තේ පැනවිලා ඉවරයි. ඊට පස්සේ දකින්න කෙනෙක්නේ. හටගත්ත බව දකින්නෙත් නැති වෙන බව දකින්නේ කවුරුද? මම. වෙන කවුද? කවුද දකින්නේ? මම. හැබැයි බුද්ධ වචනයට අනුව මේක ක්‍රියාත්මක වෙන්නේ නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. මම කරනවා නෙවෙයි, ඉබේ සිද්ධ වෙනවා නෙවෙයි, අනිකෙක් විසින් කරවනවා නෙවෙයි. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලන්නට වෙනවා, පේනවා කියන දේ අපි හිතන් ඉන්නේ කවුරු කරනවා කියලාද? ඉබේ නම් වෙන්නේ නැහැ කියන තැනින් ඔන්න අපි ගැලවෙලා. තව කෙනෙක් නම් කරවන්නේ නැහැ කියන තැනම ගැලවෙලා. හැබැයි අපි ඉන්නවා එක දෘෂ්ටියක සක්කාය දිට්ඨිය ඇතුලේ. මොකද්ද අපි ඉන්නේ සක්කාය දිට්ඨිය? අපි සක්කාය දිට්ඨියක් ඇතුලේ ඉන්න මොකද්ද? මම විසින් කරවනවා. මම විසින් කරවනවා කියන තැන නැද්ද? සක්කාය දිට්ඨිය කියන වචනේ නෙවෙයි මං කියන්නේ, ප්‍රායෝගිකව බලන්නකෝ. ප්‍රායෝගිකව ජීවිතයට අරගෙන බලනකොට මම දකින්නවා කියන තැන නෙවෙයි දෙන්නේ. මම දකින්නවා. මම අහනවා. මම විඳිනවා. මම තමයි සිතුවිලි පහල කරගන්නේ. එතකොට ඇත්තටම බැලුවොත් අපි ඉන්නේ අර බුද්ධ වචනයට විරුද්ධ තැනක, සක්කාය දෘෂ්ටියට කොටු වෙලා. හැබැයි බුද්ධ වචනේ නම් මම විසින්ද නොකරන, අනිකක විසින්ද නොකරවන, ඉබේද සිද්ධ නොවන, හේතු ප්‍රත්‍යයෙන්ම සමුදේ වෙන ධර්මතාවයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ කිව්වට පස්සෙත් අපි මේක හොඳට බලන්න ඕන. මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නට ඕන පටිච්ච සමුප්පන්න න්‍යායට අනුකූලව. ඒ න්‍යායෙන් බැහැර අපිට හේතු ප්‍රත්‍ය කතා කරන්න බෑ. අපි අද හේතු ප්‍රත්‍ය කියලා ගොඩක් වෙලාවට කතා කරන්නේ කර්මඵලය. අපි හිතන්නේ මේ වෙලාවේ මොනවා හරි සමුදය වුණොත් ඕකට අපි කියනවද නැද්ද කර්මය කියලා? කර්මය කියලාම තමයි අපි කියන්නේ නේ. හැබැයි අපි මේ බලන්නට ඕන කර්මය ගැන නොවේ. අපි බලන්නට ඕන පේනවා කියන ක්‍රියාවලිය සමුදය වුණේ කොහොමද කියන එක. අපි කල්පනා කරන්නට ඕන පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පච්චති. ඉමස්මින් අසති ඉදන් නහෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුච්ඡති. මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්හි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. එතන අපිට පැහැදිලිවම තේරෙනවා මේ කියලා කියනවා මිසක් මේක නිසා ඒක වෙනවවත්, ඒක නිසා මේක වෙනවා කියලාත් නෙවෙයි කියන්නේ. එහෙනම් මේ ඇති කල්ලි මේ වේ කියනකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ මේ අත්දැකීම ලබන මොහොත ගැන මිසක් පෙර එකකුයි දැන් එකක් හෝ දැන් එකකුයි අනාගත එකක් ගැන නෙවෙයි. මොකද අපි අතීතයේ වින්දා කියලා කිව්වත් අතීතය අපි විඳලා තියෙන්නේ වර්තමානයේ වෙලාමයි. අනාගතයේ විඳිනවා කියලා හිතාගත්තත් අනාගතයේ විඳින්නේ වර්තමානයේ වෙලාමද නැද්ද? එහෙනම් අපි මේ අත්දැකීම ලබන මොහොත ගැන තමයි නුවණ යොමු කරන්න ඕන. පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත විපස්සති. අපි එනම් මේ විදර්ශනාවට ලක් කරන්න ඕන මේ පච්චුප්පන්න මොහොත.
මේ පේන ඇහෙන දකින දැනගන්න විඳින මෙන්න මේ අත්දැකීම ලබන විදිහ ගැන අපි විදර්ශනා කරන්නට ඕන. අපි කිව්වොතින් පෙර මොකක් හරි නිසා දැන් මේ වෙලාවේ මේක පේනවා කියලා මොකකට වැටෙනවද අපි? ඒක නිසා මේක වේ කියන තැනට වැටෙනවා. එතකොට අපි පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැර වෙනවා. අපි ඒ වගේම දැන් මේ වෙලාවේ පෙනීම ඇත්තටම ඇති වෙලා නැති වෙනවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? අපි න්‍යායෙන් තොරව ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා මේ වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ඇති වුණා නැති වුණා කියලා ගත්තොත් මං කිව්ව අර අතන්ට ආයි වැටෙනවා. ඇතිවීම නිට්ටිය වෙලා නැතිවීම නිට්ටිය වෙලා. ඒ නිසා මෙතන බොහොම සියුම් කාරණාවක් තියෙනවා අපිට ප්‍රඥාවෙන් දකින්න. දැන් අපි ගොඩාක් වෙලාවට හරීම ලේසි කියලා හිතනවා. අපි බොහොම සරලව එනවා එක තැනකට කොහොමද? බිඳි බිඳි යන ඇති වෙමින් නැති වෙන ස්කන්ධයක් ස්කන්ධ පරම්පරාවක් කියන තැනට අපි එනවා. එතකොට අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි පරම්පරාවක් ගැන කතා කරන්නේ සාපේක්ෂ කරලා. පෙර සාපේක්ෂ කරලා දැන් සාපේක්ෂ කරලා අනාගතය සාපේක්ෂ කරලා. එතකොට අපි ආයෙ වැටෙනවා ඒක නිසා මේක කියලායි. දැන් මේක ඇති වෙලා ඇතිවිච්ච නිසාද නැද්ද මේක නැති වෙන්නේ? ඇති වෙලා නැති වෙනවා නැති වෙලා උපදිනවා. ආයෙ එතකොට වැටෙනවා ඒක නිසා මේක වුණයි. ඒක නැතිවීමෙන් මේක පහළ වුණා. මේක නැතිවීමෙන් ඒක පහළ වෙනවා. එතකොට ආයෙ අපි වැටලා තියෙන අර පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැරට. ඒ නිසා මෙතන අපි බොහොම ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. ඇතිවීම කියන කාරණාව ඒක ඇත්තක් කරගන්නේ ඇති වෙනවා කියන කාරණාව දකින්න කෙනා මෙහි පැනවෙන නිසා. දැන් අපි ඇතිවීම නැතිවීම බලන්නේ කොහේ ඉඳලාද? සක්කාය දිට්ඨිය ඇතුළේ ඉඳලා. ඇතිවීම නැතිවීම දකින්නේ කවුද? මමනේ. හැබැයි අපි ඇත්තම කතාව මම කියන කෙනා ගොඩ නැගින්නේ පෙනීමත් එක්කලා. පෙනීම නැත්තම් මම කියලා කෙනෙක් ගොඩ නැගෙන්නේ නැහැ. ඇහිම නැත්තම් මම කියලා කෙනෙක්ව ගොඩ නැගෙන්නේ නැහැ. දැනීම නැත්තම් මම කියලා දෘෂ්ටියක් ගොඩ නැගෙන්නේ නැහැ. දැන ගැනීම නැත්තම් මම කියලා දෘෂ්ටියක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න අපි අවබෝධයටපත් වෙන්න ඕනේ. එහෙමනම් මාව අවබෝධ කරනවා නම් පෙනීම අවබෝධ කරගන්න වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා නම් පෙනීම, ඇහිම, දැනීම, දැන ගැනීම අවබෝධයෙන් දකින්නට වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු මේ ඇති කල්හිම මේ වේ මේ උපදීමෙන් මේ උපදී කියපු න්‍යාය ධර්මයට අනුකූල කරගෙන අපි මේ ධර්ම කාරණාව තෝරගන්නට බලමු. ඉතින් මෙතනදී මම නිතරම මේක තෝරගන්නට ගන්න උපමාව තමයි අප්පුඩි හඬ කියන එක. ඒක බොහොම සරලව අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමු අප්පුඩි හඬක් මේ වෙලාවේ ඇහෙනවා. එතකොට මේ අප්පුඩි හඬ දකුණු අතට අයිති නෑ නේද? දකුණු අත ඇතුලෙන් ආවේ නෑනේ. වම් අත ඇතුලෙන් ආවෙත් නෑ. ඒ නිසා අපිට දකුණු අතට අයිති කියන්නත් බෑ. වම් අතට අයිති කියන්නත් බෑ. දකුණු අතේ ඉඳලා ආපු නැති වම් අතේ ඉඳලා ආපු නැති හඬ. එතකොට මේ හඬ ආපු තැනක් කියන්න අපිට නිත්‍ය වශයෙන් නිශ්චිත වශයෙන් ස්ථිර වශයෙන් බෑ පෙන්නන්න අතනින් ආවය මෙතනින් ආවයි කියලා. ඒ වගේ මේ හඬ ඇහෙනවා අපිට කියන්න බෑ ස්ථිර වශයෙන් අතෙන්ට ගියායේ හඬ මෙතනට ගියාය. ඒ නිසා අපිට ආපු තැනක් නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නට බැරි ගිය තැනක් නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නට බැරි ධර්මයක් තමයි මේ හඬ. දැන් මේ උපමාව අපි ජීවිතයට නිකන් එකතු කරගන්න එපා. දරා ගන්න එපා. මේ උපමාව කියන එක අපි ප්‍රායෝගික කරලා බලන්න ඕන. ඒ කියන්නේ මේ උපමාවට අපි අනුගත වෙලා බලන්න ඕන. මේ උපමාවට අපි අනුගත වුණේ නැත්නම් මේ උපමාව අපි ප්‍රායෝගික බවට පත් කරගත්තේ නැත්නම් අපිට මේකත් නිකම්ම නිකම් වචනයක් බවට පත් වෙයි. දැන් කොහොමද අපි මේක ප්‍රායෝගික කරන්නේ? මං ඔන්න කියනවා මේ අප්පුඩි හඬ කියන ඇහුණු කාරණාව. ඒ හඬට අපි හිතමු කතා කරන්න අවස්ථාව සැලසෙනවා කියලා. ඒ හඬට පුළුවන් කතා කරන්න කියලා අපි හිතමු උපමා කරමුකෝ. ඒ හඬට පුළුවන් කතා කරන්න. එතකොට ඔන්න ඒ හඬ කතා කරනවා. ඒ හඬත් එක්ක මම දැන්.
ඒ හඬට දකුණු අතයි වම් අතයි ගැන කතා කරන්න නම් එයා අනිවාර්යෙන්ම සකස් වෙන්නම ඕනිද නැද්ද? මොකද එයාට කතා කරන්න නම් එයා සකස් වෙන්න වෙනවා. එහෙනම් එයාට කියන්න පුළුවන්ද තිබුණු දකුණු අතක් තිබුණු වම් අතක් ගැන එයාට කතා කරන්න පුළුවන්ද? එයා සකස් වෙච්ච වෙලාවේ ඒ අත්දැකීම ගැන එයාට කියන්න පුළුවන්ද? මොකද එයා පෙර ඉඳලා ආපු කෙනෙක් නෙවෙයි. එයා අනාගතයට යන කෙනෙකුත් නෙවෙයි. එයාට પરම්පරාවක් තියෙනවත් නෙවෙයි. එයා මේ දැන් තමයි එයාගේ හට ගැනීම සිද්ධ වුනේ. එහෙනම් එයා අප්පුඩි හඬට දකුණු අත වම් අත ගැන කතා කරන්න වෙන්නේ අත්දැකීම ලබන මොහොතේද නැද්ද? අත්දැකීම ලබන මොහොතේ. එහෙම නැත්නම් ඇහිම සකස් වෙච්ච තැන. එහෙනම් එයාට පෙර ඉඳලා ආපු දකුණු අතක් වම් අතක් හම්බෙන්නේ නැහැ. මේ අපිට සක්කාය දිට්ඨියට හම්බුණාටනේ. මේ අපිට තමයි දකුණු අතත් නිට්ටිය උනේ, වම් අතත් නිට්ටිය උනේ, හඬත් නිට්ටිය උනේ. අපි උපමාව ගලපගන්නේ ගොඩක් වෙලාවට තියෙන දකුණු අතක් තියෙන වම් අතක් කියන තැනින් එතන තමයි අපිට වැරදිච්ච තැන. අපි ගොඩක් වෙලාවට මේ ධර්මයේ ගලපගන්නේ අපේ තියෙන සක්කාය දිට්ඨියෙන්මයි. සක්කාය දිට්ඨිය දුර්වන විදිහට අපි ඒක ජීවිතයට එකතු කරන්නේ. ඔන්න එහෙනම් එතනදී එහෙමනම් ඒ හඬ කියන කාරණාව ඔබ බවට පත් වෙන්න දැන්. ඔන්න දැන් මම ඔබෙන් අහනවා ඔබට දකුණු අතේ වම් අතේ අත්දැකීම ලබන්න වෙන්නේ ඔබ සකස් වෙච්ච මොහොතේද නැද්ද? ඔබ සකස් වෙච්ච මොහොතේ. එහෙනම් ඔබ අතීතෙන් ආවද කියලා අහුවත් නෑ. ඔබ යන තැනක් පෙන්වන්න පුළුවන්ද කියලා අහුවත් ඒත් බෑ. ඔන්න එහෙමනම් ඔබට දකුණු අතයි වම් අතයි ස්පර්ශ කරලා මං ආවයි කියලා කියන්න වෙන්නේ ඔබව එළියට ආපු නිසා. එහෙනම් දකුණු අත වම් අත කතා කරන්නේ ශබ්දයේ මත පදනම් වෙලාද නැද්ද? එහෙනම් ඇහිම ඇති කල්හිමයි දකුණු අතේ අත්දැකීමත් වම් අතේ අත්දැකීමත්. අන්න ඒ විදිහටම තමයි ඔබ කියන තැන පෙනීම ඇති කල්හිමයි ඔබට ඔතනට පෙනීම ආදේශ කරලා බැලුවොත් ඇහි අත්දැකීම රූපේ අත්දැකීම. එහෙනම් අපි හිතාගෙන ඉන්නේ තියෙන හැකෙන් තියෙන රූපයක් ස්පර්ශ කළා මම කියලා කෙනෙක් ඉඳගෙන ජීවිතය දකින්නයි කියලා. හැබැයි ඇත්තම කතාව මේ වෙලාවේ පේනවයි කියන එක අතීතයට අයිති නෑ, අනාගතයට අයිති නෑ. මේ වෙලාවේ පෙනීම සිද්ධ වුණේ නැත්තම් ඔබට කවදාකවත් ඇහි රූපය අත්දැකීම ලබන්න බෑ. මමත්වයේ ගොඩනගන්න බෑ. එහෙනම් ඔන්න පෙනීම ඇති කල්හිම තමයි ඔබට කරන්න වෙන්නේ පෙනෙන දේ ගැන කතා කරන්න වෙන්නේ නේ. පේන කෙනා ගැන කතා කරන්න වෙන්නේ. පෙනීම නැත්තම් ඔබට අහවල් දේ මන් දකින්නයි කියන දෘෂ්ටියට බැහැ ගන්න බෑ. ඒ නිසා බුද්ධ දේශනාව ප්‍රකාරව ඉමස්මින් සති ඉදන් හොති. මේ ඇති කල්ලි මේ වේ. පෙනීම ඇති කල්හිමයි ඔබට පේන දේ සහ පේන කෙනා. එහෙම නැත්තම් පෙනීම ඇති කල්හිමයි ඇහත් රූපයත් ගැන කතා කරන්නට වෙන්නේ. දැන් ඔහොම කියනකොට ඔබට එන්නේ මොළුවට මොකද්ද? අර පරණ තිබ්බ දෘෂ්ටිය මතක් වෙවි එනවා ඇහැ කන නාසය දිව ශරීරය මේ මෙතන තිබුණානේ පුංචි කාලේ ඉඳලා කියලා. හැබැයි මෙතන තිබුණානේ කියලා ඔබ කතා කරන්නේ පෙනීම ගැනද පෙනිච්ච දේ ගැනද? එහෙනම් ඔබ කතා කරන්නේ පෙනිච්ච දේ ගැන, ඒ පංච උපාදානස්කන්ධයට බැහැගත් දෘෂ්ටියක්. එහෙම නැතුව බුද්ධ දේශනාවට අනුව ඇහැ කියන්නේ දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඇහැ තියෙන ධර්මයක් නෙවෙයි, ඇහැ උපදින ධර්මයක්. සමුදය ධම්මං. ඒ වගේම ඇහැ නිරෝධ ධර්මයක්. දැන් එතකොට නිරෝධ ධර්මයක් සමුදය ධර්මයක් කියනකොට ආය ඔළුවට එනවා මොහොතක් පාස ඇති වෙනව නැති වෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව මෙහෙමයි. දැන් අර හඬ අතීතෙන් ආවේ නැහැ කියලා අපිට පැහැදිලි. අනාගතයට යන්නේ නැහැ කියලාත් පැහැදිලි. වර්තමානයේ ඇත්තටම නිත්‍ය වශයෙන් යම් තැනක තිබ්බද ස්ථිරවම. තිබුණු ධර්මයක්ද පැනවුණු ධර්මයක්ද හේතු ප්‍රත්‍යය. ඔන්න කල්පනා කරන්න. මේකත් ඇහිම කියන එක තිබුණාය කියලා කියන්නේ අපේ දෘෂ්ටියට සාපේක්ෂව. හැබැයි ඇහිම කොතනකවත් තිබුණා නෙවෙයි. ඇහිම අතන තිබුණේ කියලා කියන්නේ අපිද නැද්ද? අපි. ඒ අපේ දෘෂ්ටියට සාපේක්ෂයි. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් ඇහිම කියන කාරණාව අනාත්මයි. ඒක ආත්ම
නෙවෙයි. ඒක හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ වෙලාවේ හටගත්තා. හැබැයි මේ වෙලාවෙත් හටගත්තා කිව්වට ඇත්තටම යම් තැනක ස්ථිරවම හටගත්තා නෙවෙයි. නිට්ටයවම හටගත්තා නෙවෙයි. මෙන්න මේ පෙනීමත් ඇහැ රූපත් කියන එකටම තමයි අපි විඥානත් නාම රූපත් කියලා කියන තව විදිහකට ගත්තොත්. එහෙනම් මේ විඥාන නාම රූප ඇත්තම කතාව පෙර ඉඳලා නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටයව ස්ථිරව තියෙනවා නෙවෙයි. විඥාණයෙන් නාම රූපයත් නාම රූපයෙන් විඥානයත් පැනවිලා. තව විදිහකට කිව්වොත් පෙනීම ඇති කල්හිම ඇහැ රූපත් ඇහැ රූප ඇති කල්හිම පෙනීමත්. පෙනීමෙන් තොර ඇහැ රූපයක් ගැන කතා කරන්න බෑ. ඇහැ රූපෙන් තොර පෙනීමකුත් නැහැ. එහෙනම් අපිට කියන්න වෙන්නේ පෙනීමෙන් ඇහැ රූපේ පැනවෙලා ඇහැ රූපෙන් පෙනීම පැනවෙලා. මේකට උපමා සාධක සහිතව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපේ පෙන පිඩක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංකාරයේ කිහෙල් කඳක්, විඥානේ මායාවක්. එහෙනම් පෙන පිඩ කියලා කියන්නේ ඇත්තටම තියෙන ධර්මයක්ද කොතන හරි නිට්ටය වශයෙන් තියනවාද? පෙන පිඩ මෙහෙම කරලා ගන්න පුළුවන්ද? අනේ පෙන පිඩ කියලා. දිය බුබුල කියන එකත් ස්ථිරවම තියනවා නෙවෙයි, පෙන්නුවට අරගන්න, අල්ලන්න, ගෙනියන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඊළඟට සංඥාව මිරිඟුවක්. මිරිඟුවේ වතුර තියනවාද? වතුර විතරක් නෙවෙයි, මිරිඟුව තියෙන තැන පෙන්වන්න කියලා කිව්ව වතුර නැති මිරිඟුව පෙන්වන්න කිව්වොත් ඒත් කරන්න බෑ. කේල් කඳේ අරටු නැහැ. විඥානේ මායාවක් නැති දෙයක් ඇති විදිහට මවල පෙන්නනවා. එහෙනම් මෙන්න මේ විඥාන නාම රූප කියන ක්‍රියාවලිය. එහෙම නැත්නම් මේ හටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිට්ටය වශයෙන් ස්ථිරව කොතනකවත් තියෙනවා නෙවෙයි. තියෙනවා කියලා ගත්තොත් අපි නිට්ටය සංඥාවට සහ ආත්ම සංඥාවට වැටෙනවා. ඇයි තියෙනවා කියලා කියන්නේ කවුද? මම නෙවෙයිද? එහෙනම් අපි ක්‍රියාවලිය බලනවා මිසක් මමට සාපේක්ෂව මේක බලලා ගලපලා හරියන්නේ නැහැ. හැබැයි ක්‍රියාවලිය බලනකොට අපිට තේරෙනවා මෙන්න මේක හටගත්තා වගේ පෙන්නුවට මේක කෙනෙක් තුල හටගෙන නෙවෙයි, යම් තැනක හටගෙන නෙවෙයි, මේක අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා අවබෝධ වෙනකොට අන්න එතන වැටහෙනවා දුක. මොකද්ද වැටහෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය. දැන් අපිට තේරෙනවා මෙන්න මේක පංච උපාදානස්කන්ධයයි, මෙන්න මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමයි කියලා නුවණ පහළ වෙනවා. එතකොට දැන් අපිට ඔතන නැති කරන්න 아무තු යමක් තියනවාද? පෙනීම ඇත්තටම ස්ථිර වශයෙන් කෙනෙක් තුල හෝ යම් තැනක සිද්ධ වුණාද? යම් තැනක සිද්ධ වුණා නම් ඔන්න නැති කරන්න වෙනවා, නැති වෙන හැටි බලන්න පුළුවන්. හැබැයි ඇතිවීමම බොරුවක් විච්ච තැන, ඇතිවීමම මුලාවක් විච්ච තැන, හට ගැනීමම මුලාවක් විච්ච තැන අවබෝධ වෙනකොට අපිට අන්න නිරෝධයත් මාර්ගයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් එතකොට අපි ඇහැ ඉක්මවනවා, රූපේ ඉක්මවනවා, චක්කු විඥානෙ ඉක්මවනවා. එයි දැන් අපි වැටෙන්නේ මම විසින් අහවල් රූපය දකින්නවා කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. දැන් අපි එතකොට අම්මා ගැන හොයන්න යන එකෙන් මිදෙනවා. අම්මා නිසා දුක එන්න තිබුණ එකෙන් අපි මිදෙනවා. ඇයි දැන් අපි දන්නවා ඇත්තටම මෙතන අම්මා පේනවා නෙමෙයි, පෙනීම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු දෙයක්. සාපේක්ෂ සත්‍යයක් තමයි අම්මා පේන එක. මගේ පැත්තෙන් මං කියන දෘෂ්ටියෙන් සාපේක්ෂයි මගේ අම්මා පේනවා කියන එක. ඊළඟට ඔන්න අපි බලනවා දිරාපු කෙස් වැහැරිච්චාම අපි දිරණ ශරීරය කියන තැනට ගිහිල්ලා බලනවා. දිරණ ශරීරයක් දැන් අපි හිතමු කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි බලනවා. බලලා හිතනවා අනේ මගේ කෙස් ටික දැන් ඉදිලා. මගේ ලොම් ටික පැහිලා. මගේ හැම රැලි ගහිලා. මන් දැන් නාකි වෙලා කියලා අපි ඒ බැලුවේ පෙනීම ගැනද පේන දේ ගැනද? එහෙනම් අපිට පෙනීමේ ඇත්ත නොදන්නාකම නිසා පේන දේ ඉක්මවන්න බැරි වුණා. ලෝකේ ඉක්මවන්න බැරි වුණා. දුක ඉක්මව ගන්න බැරි වුණා. හැබැයි ඇත්තම කතාව පේනවා කියන සිද්ධිය පෙර ඉඳලා ආවේ නැති. අනාගතයට යන්නේ නැති. වර්තමානයේ නිට්ටය වශයෙන් සිද්ධ වෙච්ච නැති අනාත්ම වූ අනිත්‍ය වූ ක්‍රියාවලියක් කියලා දකිනකොට අන්න දුකත් සමුදයත් නිරෝධ මාර්ගයත් එතන ප්‍රත්‍යක්ෂයි.
එදාට අපි දන්නවා පෙනීම දි รา පු කෙස් රැලි ගෙහිච්ච හමක් බවට පත් කරන්නේ අපි සාපේක්ෂ කරගත්ත අපේ දෘෂ්ටි කෝණයෙන්ද නැද්ද? දෘෂ්ටි කෝණය. අන්න එදාට ඔබට තේරෙනවා එහෙනම් අර ජරා මරණය කියන එක නිට්ටියක් ඇත්තක්ද අපේ දෘෂ්ටියට සාපේක්ෂ සත්‍යයක්ද? එහෙනම් මේ දිරනවා වෙනසෙනවා කියන තැනට අපි මැදි වෙලා කොටු වෙලා ඉන්නේ මොකක් නිසාද? අපිට ඇහැ රූපේ ඉක්මවන්නට බැරි වෙච්ච නිසා. අපිට විඥානේ ඉක්මවලා ප්‍රඥාව මතු කරගන්නට බැරි වෙච්ච නිසා. හැබැයි අපි පෙනීමේ ඇත්ත දකිනකොට ඒකේ හේතු ප්‍රත්‍ය දකිනකොට පංච උපාදානස්කන්ධේ හට ගැනීම දකිනකොට අපිට ආයේ නැති කරන්න මෙතන ස්ථිරව නිට්ටියව දෙයක් තියෙනවා නොවේ කියන නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂයි. එහෙනම් නිරෝධය කියලා කියන්නේ නැතිවීමට නෙවෙයි. නිරෝධ මාර්ගය කියලා කියන්නේ නැති කරන මාර්ගයක් නෙවෙයි. නොහට ගැනීමට තියෙන මාර්ගයත් අපිට පේනවා. ඇයි? අපිට පේනවා දැන් දුක සමුදය කරන්නේ එහෙමනම් කොතනට බැසගත්තොත්ද? ඇහැ ඉක්මවන්නට බැරි වුණොත්, රූපේ ඉක්මවන්නට බැරි වුණොත්, මම විසින් ලෝකෙ තියෙන යමක් දකින්නවා කියන චක්කු විඥාණය ඉක්මවා යන නුවණ පහළ වුණේ නැත්තම් මොකක් වෙනවද? අන්න දුකට කොටු වෙනවා. හැබැයි මෙතනදී දුක සමුදය දකින්නකොට පංච උපාදානස්කන්ධේ හට ගැනීම මෙහෙමයි කියලා දකින්නකොට අන්න එතන නොහට ගන්න දුක නොහට ගන්නත් දුකේ නොහට ගැනීමට තියෙන මාර්ගය ප්‍රතිපදාවත් මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට කියනවා අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා. එහෙනම් ඔන්න අපි ඇහැ ඉක්මවිය යුතුයි, රූපය ඉක්මවිය යුතුයි, චක්කු විඥාන ඉක්මවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ඇහැ මාර ධර්ම, රූපය මාර ධර්මයි, චක්කු විඥානය මාර ධර්මයි. ඒ නිසා ඔන්න ඇහැ ඉක්මවන මාර්ගයේ ප්‍රතිපදාව අපි මතු කරගන්න නම් අපි හේතුඵල යාන්ත්‍රණය මතු කරගන්න ඕන. මේක ඇත්තටම අපි කාලයක් තිස්සේ අහගෙන රූපය කැඩෙන බිඳිනවා කියලා අහගෙන දරාගෙන ඒකමයි බුදුදහම කියලා අපි දෘෂ්ටිගත වෙලා හිටියානම් දැන් ඔන්න සැකයක් මතුවෙනවා. ඒ සැකයක් මතුවෙන්නේ විචිකිච්ඡාව ඇවිල්ලාද නැද්ද? ඔන්න සක්කාය දිට්ඨිය නිසාද නැද්ද විචිකිච්ඡාව වෙන්නේ? ඔන්න අපිට දෘෂ්ටියක් තිබුණා මම විසින් ලෝකේ දකින්න එක ඇත්තක් කියලා සක්කාය දිට්ඨිය තිබුණා. අන්න ඒ සක්කාය දිට්ඨිය නිසාම දැන් සැකයක් පහළ වෙනවා. දැන් සැකයක් පහළ වෙනවද නැද්ද? මේක ඇත්ත වද්දෝ, ඒක එහෙම වෙනවා වද්දෝ, අපි දැනගෙන හිටපු එක බොරුවක් වද්දෝ, මෙන්න මේ විදිහට අපිට විචිකිච්ඡාවක් එනවා. දැන් එතකොට ඒ තුල අපිට සීලබ්බත පරාමාස තියෙනවා. මොකද්ද? මොකක්ද සීලබ්බත පරාමාස කියන්නේ? අපි හිතුවා කැඩෙන විදිය දැක බිඳෙන විදිය දැක අපි දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටිය තුල බැහැගෙන අපි හිතුවා බැහැගත් දෘෂ්ටියක් තුලින් නිවනට යන්න පුළුවන් කියලා. හැබැයි බුද්ධ දේශනාව කියන්නේ යම් පරාමාසයක් අපි යමක් බැහැගෙන ඒක පරාමර්ශණය කර ඒකේ බැහැගෙන ඒක සීලබ්බතයක් බවට පත් කරගෙන අපිට නිවනට යන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් බුද්ධ දේශනාව පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගය තරණය කළා. ඔන්න දැන් අපි මෙන්න මේ හේතු ප්‍රත්‍ය දකිනකොට අපිට රූපේ පිහිටන්ට විදිහක් නැහැ. අපි රූපය ගැන දැක්කා. වේදනා සංඥා සංකාර විඥාන පහේ පිහිටන්න විදිහක් නැහැ. පිහිටන්නේ පිහිටන්න නැති වෙන්න හේතුව තමයි අපි දැක්ක මේක අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ නිට්ටිය වශයෙන් නොපවතින ධර්මයක්. අපිට මායාවේ පිහිටන්න මායාව තියෙන දෙයක් නෙමෙයි. මිරිඟුවේ පිහිටන්න බෑ, මිරිඟුව තියෙන තැනක් පනවන්න බෑ. අපිට කෙහෙල් කඳේ අරටුවක් තුල පිහිටන්න බෑ, අරටු නෑ. අපිට දිය බුබුලක පිහිටන්න බෑ, දිය බුබුල කියලා නිට්ටය වශයෙන් දෙයක් නෑ. පෙන පිටක් තුල පිහිටලා ඉන්න බෑ, නිට්ටය වශයෙන් පෙන පිට කියලා දෙයක් නැති නිසා. ඔන්න දැන් අපි දැක්කා පිහිටන්න දෙයක් නැතිව යනවා. පිහිටන්න කියලා තිබුණු දේ ඇයි පිහිටා හිටියොත් ගිලෙනවා. දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පිහිටන්නේ නැති නිසා මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඉක්මවනවා. දැන් එතකොට අපිට අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ නිරෝධ මාර්ගයටයි. මේකේ පිහිටීම නැති වෙනකොට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා මිසක බලෙන් කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔන්න එතකොට අපි පිහිටාද නොසිටමින් දැන් අමුතු වෑයමක් කරන්න දෙයක් නැහැ නිරෝධයට. වෑයම කරන්න තියෙන්නේ මොකටද? ධර්ම අවබෝධයට.
මේකේ නොපිහිටන්න වෑයම කළා නම් දුක සමුදය අවබෝධ වුණා නම් නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂයි. ඔන්න එතකොට පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කරපු විදි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදයත් අත්ංගමයත් අපි දකිනකොට මොකද්ද වෙන්නේ? අපිට පිහිටා සිටින්න හෝ වෑයම් කරන්න දෙයක් නැයි. මේක නිත්‍ය වශයෙන් තියෙන ධර්මයක් නෙවෙයි. ඔන්න එතකොට අපිට අනිත්‍ය වූ ධර්මයේ වැටහුණා, දුක්ඛ වූ ධර්මයේ වැටහුණා කියන්නේ මොකද්ද? දුක පිළිබඳ ඇත්ත දැක්කා කියන එක. දුක කියන්නේ මෙන්න මෙහෙම ගොඩනගන දෙයක් කියලා දැක්කා. අන්න එතකොට අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනාත්ම විච්ච ධර්මය. ඇයි? මේක ආත්මයක් විසින් කරවපු දෙයක් නෙවෙයි. මෙන්න මේක මේ වගේ හේතු ප්‍රත්‍ය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට බැහැගෙන තමයි අපි මම දකින්නවා, මම අහනවා, මම විඳිනවා කියන දෘෂ්ටියක පැටලලා හිටියේ. මෙන්න මේ විදිහට අපිට අනිත්‍ය වූද, දුක්ඛ වූද, අනාත්ම වූද ත්‍රිලක්ෂණ ධර්මයේ අවබෝධයටපත් වෙනවා. දුක සමුදයත් නිරෝධයත් මාර්ගයත් කියන චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂෙන් අවබෝධ කරගන්නට නුවණ පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා. මෙන්න මේ ටික තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන පිළිවෙත, චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන මාර්ගය. එහෙමනම් ඔන්න අපි වටහා ගත්තා අර දේවතාවා කෙටියෙන් නමුදු අවබෝධ කරපු ධර්මය ඊතරම් සියුම් ගැඹුරු වෙච්ච පුළුල් අර්ථකථනයක් විවරණයක් කරලා අපිට තේරුම් ගන්නට උවමනා කරන ධර්මයක්. දැන් අපි තේරෙනවා එහෙමනම් සතර මහා ඕගේ කිව්වේ අවිද්‍යාව, දිට්ඨිය, භවයේ කාමයේ තුල පිහිටන්නේ පෙනීමේ ඇත්ත දකින්නකොටද, පෙනීම පැත්තක තියලා පේන දෙයට පැන්නමද? පේන දෙයට පැන්නා කියන්නේ අපේ අවිද්‍යාව. ඇයි? අපිට බුදුරජාණන් වහන්සේ හොයන්න කියපක පැත්තක තියලා අපි හොයන්න යන්න වෙන එකක්. එනම් පේනවා කියන කාරණාව පැත්තක තියලා අවිද්‍යාවෙන් අපි පේන දෙයට පැන්නා කියලා කියන්නේ. දැන් ඔන්න අවිද්‍යාවකට මැදි වුණා. දැන් අපේ දෘෂ්ටියට අනුව අරයා මෙහෙමයි, මේක මෙහෙමයි, අරක රහයි, අරකා මිහිරි කියන දෘෂ්ටියේ පැටලුණා. ඒ පැවැත්ම තුල දැන් ඔන්න දිට්ඨියෝගයට මැදි වුණා. ඊට පස්සේ ඒක තුල පැවැත්ම පවත්වන්න උත්සාහවන්ත වෙනවා. භවෝගයට මැදි වුණා. ඒ පැවැත්ම තුල කාමයන්ගේ මුසපත් වුණා. කාමෝගයට මැදි වුණා. දැන් අවිද්‍යා ඕගේ, දිට්ඨි ඕගේ, භවෝගේ, කාමෝගේ ගසාගෙන යනවා කිරවලක් නැහැ. එහෙමනම් ඔන්න අවිද්‍යාව ඕගෙන් මිදෙන්න නම්, දිට්ඨි ඕගෙන් මිදෙන්න නම්, භවෝගෙන් මිදෙන්න නම්, කාමෝගෙන් මිදෙන්න නම්, සතර මහා ඕගෙන් මිදෙන්න නම් අපේ පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න ඕන. පේනවා කියන තැන අවබෝධ කරලා පේන දේ ඉක්මවන්නට ඕන. ඇහෙනවා කියන දේ අවබෝධ කරලා ඇහෙන දේ පිළිබඳ බහින එක ඉක්මවන්නට ඕන. එහෙමනම් ඔන්න ඇති බවට ගත්ත දෘෂ්ටිය තුල තමයි පේන දේට බැහැගන්නේ. ඇහෙන දේට බැහැගන්නේ. ඊට පස්සේ දැනෙන දේට බැහැගන්නේ. දැනගත්ත දේට බැහැගෙන අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන තුන් කාලාත්‍රයක් සකස් කරගෙන අතීතයේ ඉඳලා අනාගතය දක්වාම ජීවත් වෙන සත්ව පුජ්‍යල ආත්ම වූ දෘෂ්ටියක් ඇත කියන සක්කාය දිට්ඨිය බැහැගෙන මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙන්න මේ ආකාරයට පිහිටාද නොසිටමින්, වෑයම්ද නොකරමින් මෙන්න මේ කාමෝග, දිට්ඨියෝග, භවෝග, අවිද්‍යාවෝග කියන සතර මහා ඕගෙන් එතර වීම පිණිසම මේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් අපේ ජීවිතයට ප්‍රඥා පෞරක්ම වෙත්වා, පාරමිතාවක්ම වෙත්වා, උතුම් ධර්මාභිසමයම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං